අයිබෝවන් සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සැමට අගෝස්තු මාසයේ 17 වෙනි සඳුදාද තවත් අලුත් සතියක් ආරම්භ කරන්නට සූදානම් ඔබට ජාතික පුවත්පත්වල තොරතුරු දැසීම ගෙනමින් අයිබෝවන් සුබ දවසක් අපේ වැඩසටහනින් කමල් ඉන්නවා මාත් සමග ඔබට මේ තොරතුරු කියන්න. අයිබෝවන්. අයිබෝන් නතාලියා පාසල් පටන් ගත්ත පියවර ගණනාවකට ඔබ හොඳින් දන්නවා. ඊට පස්සේ සරසවි අධ්‍යාපනය සරසවි සුන්ට ඔන්න තමන්ගේ අතපසු අධ්‍යයන කටයුතු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව කියන්නේ දැන් අද සිට යලිත් ආරම්භ වෙන වගේ එහෙමනේ. හරි. ඒ එක්කම අද අපි දෙන්නාම අතේ තියෙන පුවත්පත්වල තිබෙන තොරතුරු වල කුඩ්ඩන් කුඩුකට හැටි පාතාලය මර්ධනය කරන හැටි මෙකිනෙකුයි තොරතුරු රසක් ප්‍රධාන සිරස්තල බවට පත් වෙද්දී අපි හදන්නේ මේ සෞභාග්‍යයේ දැක්ම ජනගත වෙලා මේ අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ප්‍රයත්නයේදී ජනගත කළ යුතු සංකල්ප රසක් ඉදිරිපත් වෙන තොරතුරු මුලින් උපුටා දක්වන්න මම හිතන්නේ එය ඔබේ හිත සුවපිනසත වන නිසා දිනමින ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ ජනාධිපති කාර්යසාධක බලකාය සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් ජනතාව දුන් දැවැන්ත ජනවර්ම රටේ ආර්ථික සංවර්ධනයට යොදා ගන්නවා. පසුගියදා පැවති මහමැතිවරණයේදී ජනතාව දුන් 3/2 බහුතර බලයක් සහිත දැවැන්ත ජනවර්ම මෙරට ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගන්නා බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය සභාපති හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විග්‍රහය අද මුල්ලට ඇවිත් තිබෙනවා දිනමින පුවත්පතේ. එයයි අපි ඔබට මුලින්ම ඉදිරිපත් කරන්නේ. Daily News පුවත්පතේ තද ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට වාර්තා වෙනවා මුල් පිටුවේ. Planning Service must help spur economic development, says Basil, that the Presidential Task Force on Economic Revival and Poverty Alleviation Chairman Basil Rajapaksa said the massive mandate given by the people to the government with the 2/3 majority should be used to spur economic development. ඊයේ දිනේදී අර්ලගහ මන්දිරයේ පැවති විශේෂ රැස්වීමකදී දැක්වූ අදහස් තමයි මේ විදිහට පුවත්පත් මුල් පිටුවල වාර්තා කරන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මුදල් අමාත්‍යාංශයේ බාර ගන්නා පුවත වාර්තා කරන දිනමින මේ සටහන් තබන මේ විදිහට අගමැති මහින්ද අද මුදල් අමාත්‍යාංශයේ වැඩ බාරගනී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 5 වෙනි වරටත් අද පෙරවරුවේ කොළඹ කොටුවේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදී වැඩ බාරගන්නේ. වසර 2005 නොවැම්බර් 17 වෙනිදා පැවති මෙරට 5 වෙනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ජනාධිපතිවරයන් ජය ගැනීමෙන් පසු පිහිටු රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස මුල්වරටපත් වූ මහින්ද රාජපක්ෂ මහතා ඉන්පසුව වසර 2010 රජයේ දෙවන වරට මුදල් අමාත්‍ය ධූරයේ ඉස්රුව අනතුරුව 2018 අගභාගයේ තාවකාලිකව පිහිටු රජයේ මුදල් අගමැති හා මුදල් අමාත්‍ය ධූරයේ තෙවන වතාවටත් මහින්ද රාජපක්ෂ මහතා පත් වුණා. ඒ අනුව මේ රජයේත් මුදල් අමාත්‍යවරයා බවට පත් වෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන වග තමයි දිනමින සටහන් තබන්නේ. ඒ වගේම අග්‍රාමාත්‍යතුමා 2011-30ට බත්තරමුල්ල සුහුරුපායේදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අමාත්‍යතුමන් විදිහට වැඩ බාර ගැනීමටත් නියමිතයි. That Prime Minister Mahinda Rajapaksa is scheduled to assume duties as the Minister of Urban Development and Housing today at the Minister's Office, 18th floor, Suhurupaya, Battaramulla, at the auspicious time of 11:30 am. Ceylon Today පුවත්පතයි එය වාර්තා කරන්නේ අද PM to assume duties today නමින්. නතාලියා වී ගබඩාවකින් අපනයනය කරොත් කරන්න ඕන මොනවද? වී ගබඩාවකින් වී ගුවන් තොටුපළක් වී ගබඩාව බවට පත් කරලා ඒක පස්සේ නිවැරදි කිරීමට දරන උත්සාහයක් දැන් මත්තල ගුවන් තොටුපළ යලි සක්‍රිය සේවයට දායක කරගැනීමෙන් තිබෙනවා. අපනයන තොගයක් බහඬ තොගයක් මුල්වරට අපනයන කිරීමේ ඇමරිකාවට පිටත් කර හැරීමට රජය සමත් වුණා. ඊට පස්සේ දැන් ඔන්න පළතුරු සහ එළවලු අපනයන කිරීමේ කාර්යයට නිරත වීමේ හැකියාව එය සාධනීය කටයුත්තක් ලෙස දිනමින මුල් පිටුවේ ඡායාරූප සටහන මත්තල එළවලු හා පළතුරු අපනයනය ආරම්භයි. මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළේ සිට විදේශයන්ට දේශීය එළවලු පළතුරු අපනයන කිරීම වැඩපිළිවෙල යටතේ කිලෝ 3371ක ප්‍රථම ඇණවුම ඊයේ අලුයම ඔමානයේ මස්කට් නුවරට යවීමට කටයුතු කළා. එහිදී කාර්ය මණ්ඩලය පිරිසකුත් යවීමට කටයුතු කළා. මේ අපනයන ආදායම වැඩි කර ගැනීමට සහ ගුවන් තොටුපළ සක්‍රියව පවත්වාගෙන යාමට ඉවහල් වන කාරණාවක්. ගුවන් තොටුපළ වී ගබඩාව බවට පත් කරේ කොහොමද කියලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන මහතුරුන් මේ කාංචන විජේසේකර යන මහතුරුන් විමර්ශනයක් ආරම්භ කරන්නට බලධාරීන් නියෝග කළා. මත්තල ගුවන් තොටුපළ වී ගබඩා කිරීමේ සුදු හානිය විගණනය කර වාර්තාවක් ලබා දෙන්න ඇමති ප්‍රසන්නගෙන් ගුවන් තොටුපළ බලධාරීන්ට උපදෙස් යනුවෙන් මේ වාර්තා තබන්නේ. එහි විමර්ශන කටයුතු කර සහ ඉදිරි සංවර්ධන උපාය මාර්ග පිළිබඳව කරනු සාකච්ඡාවකදී කාර්ය මණ්ඩලය සමග එහිදී තමයි කිව්වේ මේ හානිය ගණනය කරන්න කියා. මේ හානිය ගණනය කිරීම සම්බන්ධවත් ඒ ගැන පවත්වපු සාකච්ඡාවේ තවත් තොරතුරු තද Daily Mirror පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. Storing paddy at Mattala Airport. Tourism Minister calls for report on losses incurred. The building, valued over 2,000 million rupees, was equipped with X-ray scanners, air conditioners and freezer rooms, rupiah
මිලියන 2000ක පමණ වටිනාකමකින් යුතු ගොඩනැගිල්ල මේ මත්තල ගුවන්තොටුපළ තුළ තියෙන ගොඩනැගිල්ලේ එක්ස්රේ ස්කෑනර්ස් ඒ වගේම AC යන්ත්‍ර ෆ්‍රීසර් රූම්ස් මේ වගේ ගොඩක් බඩු බාහිර ආදිය සහ නවීන අංගෝපාංග සමන්විත වෙලා තියෙනවා. ඉතින් මේ සියලුම දේ නිසා ඒ මත්තල ගුවන්තොටුපළට සිදු වූ හානිය ගැන විශේෂ වීගබඩා කිරීම නිසා සිදු වූ හානිය ගැන ඒ ගණනය කිරීමේ වාර්තාව ලබා දෙන්නට නැත්නම් ඒ වාර්තාවක් ඉදිරිපත් කිරීමට මන්ත්‍රීතුමන් ගත්ත තීරණය සහ සාකච්ඡාව ගැන තොරතුරු වාර්තා වෙද්දී අපි ගුවන්තොටුපළ ගැන කතා කරපු නිසාම COVID-19 රෝගය නිසා ශ්‍රී ලංකා ගුවන්තොටුපළ ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ලෝකේ ගුවන්තොටුපළ වසා දැමුනේ වගේම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමට නියමිතව තිබුණේ දිනෙන් දින කල් ගියා. සැප්තැම්බර් මාසයේදී විවෘත කරනු ඇතැයි බලාපොරොත්තුවක් තියෙනවා. අද ඒ ගැන Daily Mirror වාර්තා කරන්නේ මේ විදිහට. Government to initially reopen country only for selected countries. The list will be reviewed every few weeks. India and USA may not be on initial list of cleared countries. Right now, not sure exactly when the airport will reopen. තවමත් හරියටම දිනයක් නියමිත වෙලා නැහැ. නමුත් විශේෂ රටවල් කිහිපයක් සමානිත. ඒ කියන්නේ ඉන්දියාව එක්සත් ජනපදය කියන රටවල් දෙක හැරුණකොට තවත් රටවල් යාමට සුදුසුයයි එහෙම නැත්නම් ගුවන්තොටුපළ විවෘත කිරීමට සුදුසු රටවල් කිහිපයක් අඩංගු කරලා ලයිස්තුවක් නිර්මාණය කරනවා. ඒ ලයිස්තුවේ සඳහන් රටවල් වල සිට මේ රටට පැමිණෙන විදේශිකයන්ට විශේෂයෙන් PCR පරීක්ෂණ වලට ලක් කරලා පැය 24ක් යනකම්. ඒ කියන්නේ PCR පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙනකම් ගුවන්තොටුපළ ආසන්න වන අවතන් පහසුකම් ලබා දෙන්නට ඒ වගේ සියලුම දේවල් තීරණය කරන්නට සැලසුම් කරන්නට මේ දිනවලදී කටයුතු කරනවා කියලත් මේ වාර්තාවේ තොරතුරු දැක්වෙනවා. නමුත් තවමත් හරියටම කවද්ද විවෘත කරන්න කියලා දිනයක් තීරණය වෙලා නැහැ කියලා වාර්තාවේදී Daily Mirror ඇතුළු තවත් පුවත්පත් කිහිපයක්ම වාර්තා කරනවා. ඊයේ දිනේ ශ්‍රී ලංකාවට එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි 420 දෙනෙකුගේ කණ්ඩායමක් සම්බන්ධව that's 420 Sri Lankans returned from UAE. They were stranded in the United Arab Emirates due to the COVID-19 pandemic. They arrived at the Bandar Naik International Airport last evening. බුදු සසුනේ උන්නතියට මෙරට අතිමහත් සේවාවක් කරන අමරපුර සංඝ සභාවට වසර 217ක කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් එම සංඝ සභාවේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය කාර්යාලයක් නැති අඩුව පිරිමසාලීමට ජනාධිපතිතුමන් සමේ රාජකාරී කරමින් සිටියේදී මහින්ද රාජපක්ෂ වර්තමාන අග්‍රාමාත්‍යතුමන් පියවර ගත්තා. අගමැතිතුමන්ම ඒකේ කාර්යාලය විවෘත කරන්නට ඊයේ ගියා. ඒ පිළිබඳව සටහන් ලංකාවේ මුල් පිටුවේ වාර්තා කරන්න මෙන්න මේ විදිහට අමරපුර මහා සංඝ සභාවේ නව කාර්යාලය අගමැති අතින් විවෘත වුණා. ඒ ආශ්‍රිත විස්තර සටහන ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සංඝ සභා කාර්යාලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පස්වර විවෘත කෙරුණා. කොළඹ 6 ගාලුපාරේ අංක 70 දරන ස්ථානයේ ඉදිකර ඇති මෙම සංඝ සභා කාර්යාලය විවෘත කිරීම අවස්ථාවට පැමිණි අග්‍රාමාත්‍යවරයා අග්ගමහා පඬිතු කොටුකොඩ ධම්මහවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඳ නමස්කාර කළ කාර්ය ඡායාරූප සටහන. ඒ අවස්ථාවට අමරපුර මහා සංඝ සභාවේ සභාපති ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජිනාහිමියන් අනුනාහිමියන් එම සංඝ සභාවේ මහෝපාධ්‍යාය දොඩම්පහළ චන්ද්‍රසිරි මහානාහිමි සහ හිටපු කතානායක කරු ජයසූරිය හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම මූලස්ථානයේ ඉදිකර වූ අමරපුර නිකාය වෘත්ති දායක සභාවේ නියෝජ්‍ය සභාපති අජිද්ද සොයිසයන මහත්වරුත් අගමැතිතුමන් එක්ක මේ ඡායාරූපයේ සිටිනවා. අද මුල් පිටුවේ ඡායාරූපය ලංකාදීප. මේ උත්සව අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමන් දැක්වූ අදහස් අද Daily Mirror පුවත්පතත් වාර්තා කරනවා. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු අසුනක් වෙනුවෙන් ඇතැම් භික්ෂුන් වහන්සේලා ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීලා ඉන්න වෙලාවක අමරපුර නිකායේ විශේෂයෙන්ම බුද්ධිමත් සංඝ සභාවක් ශ්‍රී ලංකාවට දායද කිරීම සඳහා අමරපුර නිකායේ දායකත්වය සම්බන්ධ ඉතාමත් ප්‍රශංසනීය ලෙස අග්‍රාමාත්‍යතුමන් කතා කරපු බවද වාර්තා කරන Daily Mirror පුවත්පත මේ විදිහට that අමරපුර නිකාය's contribution to create an intelligent Sangha community immense, says the PM, that effort commendable when some prelates fight for parliamentary seats. Daily Mirror ඒ විදිහට වාර්තා කරද්දී අපි යමු ලංකාදීප පුවත්පතේ මුල් පිටුවට. දහසක් පොරොන්දු ප්‍රතිඥා ජනතාවට දීලා පාර්ලිමේන්තුවට ආපු හැම කෙනෙකුටම මේ ප්‍රතිඥා ඇස්ස සිද්ධ කරන්න වෙනවා. සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් කරන්නට අපකැපවීමට සිදු වෙනවා. නිරන්තර අධීක්ෂණයේ සහ විමසිලිමත් භාවය සහ දැනුවත් වීම ජනාධිපතිතුමන් සිදු කරනවා. ඒ ආශ්‍රිත කාරණාව ලංකාදීපේ වාර්තා කරන්නේ ජනපති ඇමතිවරුන්ගෙන් ඉලක්ක සැලසුම් ඉල්ලයි. සති 3ක කාලයකුත් දෙයි. අමාත්‍යාංශ දියුණු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සැලසුම් පිළිබඳව සති 3ක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම ඇමතිවරුන්ට දැනුම් දී තිබෙන අතරවාරයේ ඔබ දන්නවා මේ මාසේ 20 වෙනිදා නවවන පාර්ලිමේන්තුවේ සැසිවාරය ආරම්භ කරනවා. ඒ අවස්ථාව පිළිබඳව දෙවෙනි වාර්තා කරන්නේ පාර්ලිමේන්තු මංගල සැසියට කැටයම් එපා යනුවෙන් ජනපතිතුමන්ගෙන් ලද උපදෙස්. අභිනව පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීම උත්සවය තච්චාම් මන්දමින් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු
මහලේකම්වරයාට දැනුම් දී තිබෙන බව තමයි ඒ ප්‍රායෝගිකව ඔප්පු කරන වගක් අපි දන්නවා මේ සජීවී විකාශයන් රැගෙන එන ජාතික රූපවාහිනිය. ඒ අවස්ථාවවලදී අර වෙනත් වසරවල දක්න ලැබුණු අනවශ්‍ය වියහියදම් කපා දැමීමට ජනාධිපතිතුමන් ගත් පියවර අපි මෙහිදී මතක් කළ යුතුයි. අපි යමු අද පුවත්පතේ වාර්තාවකට. අද පුවත්පතේ සටහන් අතර වාර්තා වෙනවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුරය සම්බන්ධව. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සම්බන්ධ වූ කාරණාවන් මන්ත්‍රීවරු නම් නොකළොත් එජාපය පමණක් නෙමෙයි ඊට පස්සේ අපේ ජන බලවේගයේත් පාර්ලිමේන්තු ආශ්‍රිත කාරණා කියවිච්ච නිසා මේ තෝරාගන්නේ අපි මන්ත්‍රීවරු නම් නොකළොත් එජාපය හා අපේ ජනබලයේ ආසන හිස්ව තබන්නට ගත් තීරණය සිරගතව සිටින මන්ත්‍රීවරු දෙදෙනාට අධිකරණ අවසරය මත පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාව තිබෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මේ කියන්නේ. එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජන බලපක්ෂයට හිමිව ඇති ජාතික ලයිස්තු මන්ත්‍රී දුර සඳහා මන්ත්‍රීවරුන් ලබන 20 වෙනිදා තෙක් නම් නොකරන්නේ නම් එම පක්ෂවලට අයත් ආසන හිස්ව තැබීමට කටයුතු කරන බව තමයි පාර්ලිමේන්තු මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටින්නේ. Daily Mirror පුවත්පතේ වාර්තාවක් that will hand over party to young leader after PZ poll says Ranil the leadership will be handed over to a younger person who would be selected from among the younger members who would be included in the new mechanism. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දක්වන අදහස් පක්ෂ නායකත්වයේ සම්බන්ධව තරුණ නායකත්වයට අවස්ථාව ලබා දෙනවා. නමුත් පළාත් සභා මැතිවරණ වලින් පසුව කියලා එහෙම නැත්නම් පළාත් පාලන මැතිවරණ වලින් පසුව කියලායි එක්සත් ජාතික පක්ෂයෙන් තොරතුරු වාර්තා වෙන්නේ. අපි යමු අද පුවත්පතේ වාර්තාවට. අද මුල් පිටුවට ඇවිත් තිබෙන්නේ ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව කෙරෙහි කිසියම් ආකාරයක අවධානයක් යොමු වෙන කාරණාවක්. ඒ විස්තර සටහන මෙහෙමයි තිබෙන්නේ. ඇමරිකානු උපජනපති ධූරයට තරඟ වදින කැමිලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ශ්‍රී ලාංකේය සම්භාවයක් ඇති රෝහිණි යනුවෙන් වූ සටහන මේ රෝහිණී කොසෙන්ග්ලු ශ්‍රී ලාංකේය සම්භාවයක් සහිත තැනැත්තෙක් බව වාර්තා වෙන වගේ තමයි අද මුල් පිටුව කියා සිටින්නේ. හොඳයි අපි යමු ඊළඟට ලංකාදීප පුවත්පත. ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ අපි කිව්වේ ප්‍රධාන සිරස්තල රැසක මේ වැනි තොරතුරු වාර්තා වෙනවා. ලංකාදීපේ කියන්නේ ජනපති කොමිසම කටුවා පිටියයි පාස්කු ඉරිදා ප්‍රහාර නිරීක්ෂණය කිරීමේ අදිටනින් තමයි ඒ හානියටපත් දේවස්ථාන රැසක් නිරීක්ෂණය කිරීමට පියවර ගත්තා. ඉකුත් වසරේ 21 වෙනිදා පැවති පාස්කු ඉරුදින දේවස්ථානය ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලූ බෝම්බ ප්‍රහාර පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සමාජිකයෝ එදින බෝම්බ ප්‍රහාරයට ලක් වූ මීගම කටුපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථාන නිරීක්ෂණ චාරිකාවක් නිරත වුණා. කොමිසමේ සමාජිකයන් දේවස්ථාන ඉදිරිපිට ඇති ප්‍රහාරයෙන් මිය ගියාගේ නාම ලේඛනය පරීක්ෂා කරන ආකාරය මේ අතිශය හැඟුම්බර අවස්ථාවක් වෙන පවුලේ නායකයන් ඇතුළු විමර්ශන කණ්ඩායම නොවන පිරිසකට විමර්ශකයින් පවා කම්පා කළ දසුනක් තමයි මෙය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ විමර්ශන කොමිසමේ සභාපතිවරයා ඇතුළු විනිසුරු කණ්ඩායම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානි වූ කටුපිට ශාන්ත සෙබස්තියන් දේවස්ථාන නිරීක්ෂණය කරන ආකාරය තමයි අපි මේ යලිත් ඔබට පෙන්වන්නේ. දරුවන් 27 දෙනෙකුගේ නම් ඇතුළු නම් 115ක් මේ සන්තුහන් වෙනවා ඒ විශේෂ ඵලකයේ. ඉතින් කෙසේ හෝ ඒ ගමන පිළිබඳව හිමත් ජනාධිපති කොමිසම විසින් කටුපිටි දේවස්ථානයට ගිය අවස්ථාවේදී දක්වූ අදහස් සම්බන්ධව අද ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කරන්නේ මේ විදිහට Daily Mirror පුවත්පතේ වාර්තාව no change in mandate with appointment of new government commission members visit St Sebastian's Church in Katopitia. The coordinated attacks on 3 churches and 4 major hotels carried by the Islamic extreme group. නවරජයත් සමග මේ කොමිසමේ වැඩ කටයුතු ඉදිරියටත් කෙරෙගෙන යනවා. කිසිම වෙනසක් වෙන්නේ නැති විදිහේ අද පුවත්පත් වාර්තා කරනවා. කොමිසමෙන් දැක්වූ අදහස් Daily Mirror පුවත්පතේ විදිහට වාර්තා කරද්දී තවත් බොහොමයක් තොරතුරු තියෙනවා. විශේෂම කමල් ආරම්භයේදී සඳහන් කරා වගේ බැටලීම් කිහිපයක් සම්බන්ධවත්. නමුත් ඊට කලින් හොඳයි දැන් අපි යමු මව්බිම් පුවත්පතේ මුල් පිටුවට. මව්බිම් මුල් පිටුවේ තිබෙන්නේ ආරක්ෂක ලේකම් මේ ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රකාශයක්. එතුමන් සඳහන් කරන විදිහට රාජකාරිය දේව කාර්යස්සේ කරන නිලධාරීන් සුරකින්න වගේ එසේ නොකරන පිරිසට ඔවුන්ට අත්වන ඉරණම් පිළිබඳව ඉතාම දැඩි නීති අනුකූල ක්‍රියාමාර්ග ගන්නා බව මෙන්න එතුමන්ගේ ප්‍රකාශය ඊයේ මාධ්‍ය හමුවේ කළ හිරිදරව්ව බන්ධනාගාර නිලධාරියෙක් කංචිපාන්ට වඳින වීඩියෝවක් මට ලැබුණා. හරිනම් නිලධාරීන් අඬන්න ඕන යනුවෙන් තමයි ආරක්ෂක ලේකම්වරයා කියා සිටින්නේ. විස්තරය කියන්නේ බන්ධනාගාර නිලධාරියෙකු ප්‍රමුඛ වෙලේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුණු කංචිපාන ඉම්රාන්ගේ සිරකුටියට ගොස් ඔහුට වඳින වීඩියෝවක් යම් පුජ්‍යලෙකු තමාගේ ජංගම දුරකථනයට එවා තිබූ බවත් මෙවැනි සිදුවීම් දෙස බැලීමේදී නිලධාරීන් සැබවින්ම හැඬිය යුතු බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා කියනවා. මෙරට ක්‍රියාත්මක සියලු අපරාධ සංවිධානාත්මක අපරාධ බන්ධනාගාරය තුළදී මෙහෙයවන බවට සිදු කළ අධ්‍යයනකින් ඔප්පු වී තිබෙන බවත් ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් කියනවා. නමගේ අපරාධකාරයන් කළ නොහැකි කාන්තාවන් බන්ධනාගාරය තුළට ගෙනීම සහ බන්ධනාගාරයෙන් එළියට ගොස්
ක්‍රිසිසේ සැරසරා යලිත් බන්ධනාගාරය තුළට යෑම පමණක් බවයි ඔහු කියන්නේ. මේ සියලු දේවල් ඉතාම ඉක්මනින් මුලින් උපුටා දැමීමට පියවර ගන්නාවක් තමයි ඔහු අවධාරණයෙන් කියා සිටින්නේ. අද ඩේලි නිවුස් පුවත්පතේ සම්බන්ධව වාර්තා වෙන විශේෂම ආරක්ෂක ලේකම්වර තවදුරටත් කතා බහ කරනවා නැත්නම් ප්‍රකාශ කරන මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව there were warning on Easter attacks which were received 97 times. Security defense crucial for country's development, says the Defence Secretary. Intelligence agencies revamped to address security concerns. 97ක් මේ පිළිබඳව තොරතුරු දැනගෙන සිටියදී එවකට අදාළ නිලධාරීන් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. පාස්කු ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ඒ ගැනත් ආරක්ෂක ලේකම්වරයා මතක් කරනවා. ඒ වගේම රටේ සංවර්ධනය සඳහා ආරක්ෂාවේ තිබෙන රටේ ආරක්ෂාව දක්වන එහි තිබෙන වැදගත්කම ගැන තුමන් මතක් කරා. අපි යමු මව්බිමට. මව්බිමේ ප්‍රධාන සිරස්වලට යමු වන්නේ ඊටම විධිමත්ම මේ වෙලාවේ එවැනි අපරාධ මෙහෙයුම් රසක් ක්‍රියාත්මක කිරීමට උසස් නිලධාරීන් පියවරගෙන තිබෙනවා. කොළඹ ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු ඔත්තුවකට අනුව පෞද්ගලික දේශබන්දු තෙන්නකෝන් මහතා ලැබුණු ඔත්තුවකට අනුව තමයි මේ වැටලීම සිදු කරන්නේ. අම්බලන්ගොඩ අබලිද්‍රව්‍ය ගබඩාවක් සැඟවූ කෝටි 20ක මැන්ඩි මත්ද්‍රව්‍ය කිලෝ 12ක් අල්ලයි. මුල්පිටුව මව්බිම මෙහෙම කියන අතර වාරයේ මුල්පිටුව දිවයින කියන්නේ මෙන්න මේ විදිහට රාත්‍රී සමාජ ශාලාවල සාදවලට යොදා ගන්නා මිලියන 200ක මැන්ඩි අල්ලයි. ශ්‍රී ලංකාවෙන් අල්ලපු ලොකුම තොගය සැකකරුවෙක් අත්අඩංගුවට. රාත්‍රී සමාජ ශාලා සහ සමාජ මාධ්‍ය සාදවලට යොදා ගන්නා රුපියල් මිලියන 200ක් පවුන වටිනා මැන්ඩි නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 12ක් සමග සැකකරුවෙකු දෙහිවල පොලිස් ස්ථානයේ සහ ගල්කිස්ස කොට්ටාශ දූෂණ මර්ධනයකගේ නිලධාරීන් විසින් අම්බලන්ගොඩදී අත්අඩංගුවට ගත් බවක තමයි වාර්තා කරන්නේ. Ceylon Today පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්ති විදිහට වාර්තා කරන new party drug found in Sri Lanka, police recover Mandy worth 200 million rupees. Daily News පුවත්පතේ ගැන වාර්තා කරන විශේෂයෙන්ම මේ Mandy එහෙම නැත්නම් මේ අපිට හුරු පුරුදු නමක් නෙමෙයි මේ ඇහෙන මත්ද්‍රව්‍ය වල නම් අතර ශ්‍රී ලංකාවේ මෙහිම තොගයක් හමු වෙන ප්‍රථම වතාව මේ ශ්‍රී ලංකාව ටිකක් අලුත් මත්ද්‍රව්‍යයක් විදිහට තමයි මේ මත්පැති වර්ගය හඳුන්වන්නේ. Narcotics bust operations continue. 12 kilograms of Mandy worth 200 million rupees found, and it was found at a garbage collection site at Beach Road in Patabendimulla in Ambalangoda. ඒ වගේම මේ වන විට මේ වැටලීමත් සමග 45 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා මේ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධව. ඒ වගේම ඉන් දෙදෙනෙක් කාන්තාවන් විදිහට සඳහන් වෙනවා. ඉතින් මේ තොරතුරු අද වාර්තා කරන්නේ Daily News සහ නිකුත් ඉංග්‍රීසි පුවත්පත්. ඒ සමග අපි යන්නේ දිවයින පුවත්පතට. මේ මීගම බන්ධනාගාරය පැත්තෙන් වාර්තා වෙන අලුත්ම තොරතුරු කිහිපයක්. කෙටියම කිව්වොත් කුඩ්ඩන්ට සීක් එක හැදිලා තමයි කියන්න වෙන්නේ. විස්තරේ වාර්තා කරන දිවෙන කියන්නේ ඇතුළට කුඩු යන මාර්ග ඇහිරිච්ච නිසා දිනකට මේගම බන්ධනාගාර රැඳවියෝ 300ක් කුඩු සික්කකට බෙහෙත් ගන්නවා. බන්ධනාගාරයට ෆෝන් යවූ කුඩු ජාවාරම්කාරිය සහ තවත් දෙදෙනෙකු රිමාන්ඩ් කිරීමට ගත් පියවර වාර්තා කරන අතර වාරයේ මව්බිම මුල්පිටියේ තොරතුරක් කියා සිටින්නේ සෝල්ටාට එරෙහි චෝදනා වසන් කළ කිරිඳිවැල OIC-ගේ වැඩතහනම් කිරීමට ගත් පියවර පිළිබඳව මව්බිම වාර්තා කරන තොරතුර ප්‍රබල පාතාලකල්ලේ නායකයෙකු අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කරමින් සිටියදී පසුගියදා ඝාතනයට ලක් වූ අසිත හේමතිල ගෙවත් සෝල්ටාගේ අපරාධ රැසක් වසන් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මුල් කරගනිමින් කිරිඳිවැල පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි වික්‍රමසිංහ මහතාගේ රාජකාරී කටයුතු ඊයේ සිට වහාම ක්‍රියාත්මක කරති තහනම් කළ වග තමයි වාර්තා කරන්නේ. Ceylon Today පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරනවා covering up Salta's crimes. Kirindivela OIC interdicted, and that was Kirindivela OIC Chief Inspector of Police NKAKI Vikramasinghe was interdicted yesterday. And also we have an update from Ayat Migama Bandhanagara පැත්තට යන්නේ කලින් සඳහන් කරපු දෙයට අමතරව 60 down with chickenpox at Negombo jail. 2000 prisoners in space meant for 700. Migama Bandhanagara රැඳවියන් 60කට පමණ පැපොල රෝගය වැළඳී තියෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම 700කට ඉන්න පුළුවන් තැනක 2000ක් පමණ ඉන්නවා කියලා වාර්තා වෙනවා. මේ බන්ධනාගාරෙන් තමයි තොරතුරුත් වාර්තා වෙන්නේ. Daily Mirror පුවත්පතට ගියොත් අද තවත් අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධව වාර්තා වෙනවා. වේයන්ගොඩ හෙට්ටයා arrested over drug trafficking. The police also seized 48 bank checks amounting to 9.8 million rupees, 24 checkbooks, 4 mobile phones, 2 swords and luxury car. ඒ කියන දේවල් සමග විශේෂයෙන්ම checkපත් 48ක් සමග තමයි අත්අඩංගුවට ගන්නේ. මේ අත්අඩංගුවට ගැනීම සිදු වෙන්නේ ඊයේ දිනේ වේයන්ගොඩදී. ඉතින් ඒ ගැන අද තොරතුරු වාර්තා කරනවා Daily Mirror සහ අනෙකුත් පුවත්පත්. අපි යමු දිනමිනට. ඉතාම අවාසනාවන්ත සිද්ධියකට දරුවෙකුට මුහුණ දෙන්න සිදු වුණා මහසයුරේදී හිංසනයට ලක් වෙන්න සිදු වුණා. ඒ පිළිබඳව ඉතාම විධිමත් විමර්ශනයක් සිදු කරමින් පවතිනවා සහ ඒ දරුවාට සෞඛ්‍ය යහපත සහ ඔහුගේ ජීවිත රක්ෂණය වෙනුවෙන් මේ පිළිබඳව වාර්තා කරන්නේ අද දවසේ දිනමින ඇතුළු පුවත්පත් බොහොමයක්. ඊයේ හවස අසන්න ලැබුණ අනුවේදනයේ තොරතුර රූපాయන තිරයන් මගින් මහ මුහුදේදී බාලවයස්කරුට අමානුෂිකව පහර දුන් පිරිස අත්අඩංගුවට ගැනීමට පියවරගෙන තිබෙනවා. අර මත්තල ගුවන්තොටුපොළ බලන්නට අමිත ප්‍රසන්න රණතුංග එක්ක රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහත්තයා යනවා වගේ
රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මහතුරු රෝහලට ගිහිල්ලා මේ දරුවාගේ සුව දුක් විමසලා මේ විමර්ශන කටයුතු කඩනම් කරන්න සහ විදුමත් කරන්නට ලබා දුන් උපදෙස් සහ මොවුන්ගේ ආර්ථික නන්නවන්නට පියවර රසක් ගත්තා. මේ ඊටම මේ බිම් මට්ටමට ගිහිල්ලා ජනතාවගේ දුක් අඳෝනාවන් පිළිබඳ විමසලිමත් වීමක් නව රජයේ වැඩ කටයුතු ආරම්භයේම දක්නට අපිට ලැබීම කිසියම් ආකාරයක සාධනීය කටයුත්තක් ජනතාව අපේක්ෂා කරන්නේ මෙවැනි දේ නැත්තම් මේ නියෝගයකට පමණක් සීමා වුණොත් ඒ සිද්ධ වෙන්නේ නැහැ. ඒ පිළිබඳව ඡායාරූපයක් සමග අයත් දවසේ දිනමින මේ තොරතුරු වාර්තා කරන්නේ. Daily Mirror ඇතුළු අනෙකුත් ඉංග්‍රීසි පුවත්පත් ගැන වාර්තා කරන boat owner arrested for torture of while fishing and he's currently taking under treatment at Matara General Hospital. අපි යමු අරුණ පුවත්පතට. අරුණ ප්‍රධාන සිරස්තලය කියන්නේ විදේශ සේවයේ බකන්නිලන් හිටි 120 දෙනෙකුට කෝටි 97ක් පඩි ගෙවා තිබෙන බව සුබසාධක නිලධාරීන් ලෙස යහපාලනයෙන් රටේ වාර්තා කරනවා. සුබසාධක නිලධාරීන් ලෙස විදේශ රටවල කිහිපයකට අනුයුක්ත කර සිටින විදේශ සේවා නියුක්ත කාර්යාංශ නිලධාරීන්ගේ කිසිදු සේවාවක් ඉටුව නැතත් වාර්ෂික රුපියල් මිලියන් 970ක් වැටුප් සහ දීමනා ලෙස ඔවුන්ට යවා තිබෙන බව තමයි අරුණ තවදුරටත් වාර්තා කරන්නේ. ඊට පස්සේ කැබිනට් ප්‍රකාශක ධූරයේ හැබුවේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්තයා මාධ්‍යවේදීන් ඒ අවසන් කැබිනට් සාකච්ඡාවේදී ඔහුට තියාගේ පිරිනමල ප්‍රශංසා කටයුත්ත ඇගීමට ලක් කළා. හැබැයි මේ බලන්න මේ සිතුවම සහිත අරුණ මුල් පිටුව කැබිනට් ප්‍රකාශය ධූරය මට නම් එපා කියලා ඔහු බොහොම එපා වෙච්ච ස්වරූපෙන් කියන්නේ නව අමාත්‍යාංශයේ වැඩ කටයුතු විධිමත්ව කරන්න ඉඩකඩ ලබා ගැනීමේ වුමනාව එක්ක රජයේ හිඟ බිල් ගෙවා ගන්න ට්‍රිලියන එක අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට නව රජය පියවර ගන්නා වගේ තමයි මේ පුවත වාර්තා කරන්නේ. අරුණ අතුරු සම්මත ගිණුමට සහාය දීම අනිවාර්යෙන් කරන වගේ තමයි හර්ෂිත් සිල්වා සමග ජනබලවේගය නියෝජනය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් කියා සිටින්නේ. ඒ වගේම හර්ෂිත සිල්වා මන්ත්‍රීතුමාගේ තවත් ප්‍රකාශයක් Daily Mirror වාර්තා කරනවා willing to accept chief opposition whip post and I will be happy to accept the opportunity and will perform the task. මේ විපක්ෂ නායකත්වය සම්බන්ධයෙන් කතා බහට ලක් වෙන කාලයක තමයි මේ අදහස් පළ වෙන්නේ ඔහු ප්‍රකාශ කරා නම් නේද Daily Mirror විතර වාර්තා කරද්දී මේ අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධූරය සම්බන්ධව විමලතිස්ස තේර no longer OPPP that is our People's Power Party General Secretary විමලතිස්ස ස්වාමීන් වහන්සේ තව දුරටත් පක්ෂයේ මහලේකම් තනතුර හොබවන්නේ නැහැ කියලා පක්ෂ නායක සමන් පෙරේරා කරපු විශේෂ ප්‍රකාශය එහෙම නැත්නම් විශේෂ ප්‍රකාශයද වාර්තා කරනවා සිලොන් ටුඩේ පුවත්පත මේ පක්ෂයේ මන්ත්‍රී ධූරය සම්බන්ධව තිබ්බ ගැටලු විසඳා ගැනීමට දව්වක් වේවියි අද වාර්තා කරනවා. පරිසරයේ රැකීම තිරසර සංවර්ධනයේ අනිවාර්ය කාරණාවක් වෙනවා. මේ තොරතුරට අපි අවධානය යොමු කරන්න. ඒ නිසා දිවයින පුවත්පතේ තොරතුරු සිංහරාජ වනයේ මැදින් ඉදිකරන මාර්ගයක් ගැන ජනපදයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. කිසිදු පරිසර අධ්‍යයනයකින් හෝ නිසි ක්‍රමවේදකින් තොරව සිංහරාජ වනාන්තරය මගින් මදින් මාර්ගයක් ඉදිකරමින් පවතින බව වැසි වනාන්තර සුරකින්න සංවිධානයේ ජනාධිපතිතුමාට පැමිණිලි කළ තිබෙනවා. නෙළුව හා දෙනියාය යා කරමින් අඩි 12ත් 20ත් අතර පළලකින් යුක්තව මාර්ගය ඉදිකරන බවත් ඒ නිසා පරිසරයට දැඩි හානිය සිදු වී තිබෙන බව තමයි දිවයින වාර්තාවේ කියා සිටින්නේ. අද දී අයිලන්ඩ් පුවත්පතේ වාර්තා වෙනවා presidential intervention sought to prevent road construction in Sinharaja. ඒ සමග අපි daily news පුවත්පතට අවධානය යොමු කරොත් keep shops open till 10 pm says the northern governor. මෙහෙම කියන්නේ උතුරු පළාත් ආණ්ඩුකාර PSM Charles she has instructed to keep all the shops open. විශේෂම කොරෝනා රෝගය නිසා ඒ වගේම පැවති ඇඳිරි නීති තත්ත්වය නිසා යාපනයේ කඩවල් වසහා දමා තිබුණා. නමුත් දැනුත් තවමත් මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවෙද්දිත් කඩවල් කලින් වසහා දමානට කටයුතු කරන කඩහිමියන් කියලා. ඉතින් ඒ අනුව අය ඉදිරිපත් කරනවා විශේෂම ඉල්ලීමක් කරනවා කඩහිමියන්ගෙන් මේ වෙළඳසැල් හිමියන්ගේ රාත්‍රී 10 වෙනකන් මේ ඔවුන්ගේ වෙළඳසැල් විවෘතව තබන්න කියලා. ඉතින් ඒ ගැන අද Daily News පුවත්පත තමයි වාර්තා කරන්නේ. නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු පත් කරනකොට අභාවයට පවත්වාගෙන ගොස් තිබූ ඒ කියන්නේ ස්වභාවික මරණයකට අත් කර දී තිබූ දේශීය කර්මාන්ත නන්වාලීමට ඊටම සාධනීය පියවර රැසක් ගත්තා. විපක්ෂයේ ඇතමෙක් 1977 අර සිංගප්පූරු සිහිනයක සල්ලාල ආර්ථිකය විසින් දේශීය කර්මාන්ත වනසුවා. ඒ පරම්පරාවේ පැවතෙන මේක ඊටම හාස්‍යජනක බාල විහිළු බවට පත් කරගත්තට මේ රටේ ජනතාවගේ උමනාව නිසිත කිරීමේ උමනාව තමයි දේශීය ආර්ථික නන්වාලීම. බතික් කිතුල් පොල් තල් සමග මැටි යන මේ ලිපිය මුළු මුණින්ම ඉදිරිපත් කරන්න අපිට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. අරුණ පුවත්පතේ ඇතුළු පිටු සටහන ඔබ කියවා බලන්න දේශීය කර්මාන්ත නන්වාලීම කෙතරම් ජාතික අවශ්‍යාවක්ද කියන කාරණාවයි එහි මතු කරලා තිබෙන්නේ. අපි දිවයින කතුවරයා මතක් කරනවා සුදාගේ විස්කි වෙලේ සුදාගේ විස්කි අරගෙන වන්දනාගාල නිලධාරියෙක් ඔහුගේ විවාහ මංගලෝත්සවය පැවැත්වුවා. ඒ දේ මර්ධනය කිරීමට ගත් පියවර කතුවරයාගේ සටහනේ තම සාධනීය මත හෙළිදරව් කිරීම මේ කියා සිටින්නේ මේ නිලධාරීන් දූෂිත නිලධාරීන් නිවාච කළා බන්දනාගාර කොමසාරිස්වරයාත් එක්ක ඊටාම බල සම්පන්න විදියට මේ මෙහෙයුම් කටයුතු සිදු කළා. ඊටාම කදිමට නීතිය ක්‍රියාත්මක කළ යුතු වගේ. මේ සත්‍යන්තයේ මේ ටිකක් වෙනස් විදිහේ වෙන්දේසියක් සිදු වුණා. ඒ ගැනද ඉංග්‍රීසි පුවත්පත් සිංහල පුවත්පත් ඡායාරූප එක්ක වාර්තා කරනවා.
25 police dogs auctioned in Kandy නුවර තමයි මේ විශේෂ වෙන්දේසිය පැවැත්වෙන්නේ. පොලිස් නිලසුනකින් 25 දෙනෙකු මේ විදිහට වෙන්දේසි කරන එහිදී එක් නිලසුනකෙක් Labrador bride named Bride, he was sold for 101,000 rupees, රුපියල් 1,10,000කට මේ වෙන්දේසි ගුණු අපේ සුනකෙක් තම පොලිසියට ශ්‍රී ලංකා පොලිසියට ඒ වගේම අන්තරාය වෙනිවාරන්ට විශේෂ මෙහෙයක් කරපු සුනකෙක් ඔහු ඒ වගේම තවත් සුනකෙන් 25 දෙනෙක් ඒ විදිහට මේ වෙන්දේසියේදී වෙන්දේසිගත වුණා. අපි ඒකම So that's how the police dogs were auctioned in Kandy. අපි එකම යම් ක්‍රීඩා පිටුවට අද විශේෂ ක්‍රීඩා ප්‍රවෘත්තියක් වාර්තා කරන පුවත්පත් බොහොමයක් ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රහණයක් මේ ජාතික වාර්තාවක් සමග that Hiruni gearing up for Olympic dream shatters 5,000 meter national record යෙදිනේදී Hiruni විජයරත්නයට හැකියාව ලැබෙනවා ජාතික වාර්තාවක් අලුත් කරන්නට. ඒ තමයි මීටර් 5000 ජාතික වාර්තාව. That is Hiruni Wijeratne, the US based Sri Lankan marathoner, marked her return to the competition post COVID-19 with a stunning feat at the this time 5,000 meter national record at the Music City Distance Carnival at Tennessee, USA yesterday. යනුව ඇය ශ්‍රී ලංකා වාර්තා ජාතික වාර්තා කිහිපයකටම උරුමකම් කියනවා. මිනිත්තු 16යි තප්පර 17.5 කාලයක් සමග තමයි ඇය මේ වාර්තාව අලුත් කරන්නේ. කාටුන් බලන්න හදන්න ඉක්මනින්ම කාටුන් හෙම්ඩි වීරරත්න මව්බිමට අදින කාටුනය එක නායකයෙක් කියනවා හිටපු 나යකයා මා ඉතින් යන්න යනවා වගේ අදහසක්. අලුත් නායකයෙක් කියනවා මට ඉතින් එන්න වෙනවා කියලා. මේ බලන්න හැබැයි මේ කණ්ණාඩියක් නම් නිතර මේ අපි කියන නායකයා පළඳින්නේ නැහැ. හිටපු නායකයා යන්න හදනවා නව නායකයා එක්ක සුබපතා ගන්නවා. දෙන්නගෙන් මොහොනු අපිට නම් පේන්නේ එක්කෙනෙක් වගේ මේ නායකයා කියලා තිබෙනවා. පළාත් සභාව මැති වෙනකම්ම නොගිහින් ඉන්න උමනාවක් තිබෙනවා වගේ. අද දාසගේ කාටුනේ ලංකාදීපේ කියන්නේ මේකම නිමිත්තක් කරගෙන ඊටම කදිමට සැරසූ අර පහුගිය දවස්වල වැහැරලා හිටි අලියා දැන් ඔන්න කදිමට සරසලා මහමගට දාලා තිනවා. ඒ දවස්වල අර ඇතානේ ඇවි රජෙක් හොයන්න ඒ වගේ මිනිස්සු බලනවා මේ ජනතාව කලබල වෙලා දුවන්නේ ඇයි කියලා. දෙන්නගේ කතා බහ කියන්නේ අලියෙක් කුලප් වෙලා නෙමෙයි බං අලියා නායකයෙක් හොයනවා කියලා තමයි කියන්නේ. සාමාන්‍ය මිනිස්සු ඕන් වල්ලල නායකකමට ගනිත් කියලා බයේ දුවනවා. දිනමින කාටුනේ ශ්‍රීකාන්තගේ දූපත දෙන්නගේ කතා බහ මෙන්න උඹලයි බාලගිරි අතර කිසිම වෙනසක් නැහැ කියලා හිතනවා බං. ඒ මොකද සර්? උඹලා මහලොකුවට බලාගෙන හිටියට එජාපි අලුත් නායකයා අද නෙමෙයි හෙටනේ බං. ඒ ගැනම තමයි ඕකයි තත්ත්වය කියන්නේ දිවෙන කාටුනේ. මෙන්න කවුපදය. අලියා 4 ගාතෙන් බිම වැටුණු වෙලේ නායක දුරෙන් යන්නයි හඬ අවදි කළේ. තව ටික කාලයක් දැන් ඉන්නවලු බොලේ එහෙමයි රනිල් ලොක්කාගේ සුපිරි මොලේ. ඒ සමග අපි අදත් සමගන්නවා ඔබෙන් හෙටත් ආයුබෝවන් සුබ දවසක් අපේ වැඩසටහනින් ජාතික පුවත්පත්වල තොරතුරු අරගෙන දැසනින්ම එන්න බලාපොරොත්තු වෙන්න. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.